समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං කෝ අහං අග්ගිවෙස්සේන ශාවකේ විනේමි එවං භාගාව පනමේ ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති රූපං භික්කවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඤ්ඤාණං අනිච්චං රූපං භික්කවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඤ්ඤාණං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තාති එවං කෝ අහං අග්ගිවෙස්සේන ශාවකේ විනේමි එවං භාගාච පනමේ ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ධර්මය ශ්‍රවණය කිරීමට සැදී පැහැදී සිටින ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාවේ අදට નિયમિત සූත්‍ර ධර්ම දේශනාව විස්තර කෙරෙන ධර්මානුශාසනාව පවත්වන්නට සූදානම් වෙන අවස්ථාව. අද දවසේ નિયમિત සූත්‍ර දේශනාව චූල සච්චක සූත්‍ර දේශනාව. දැන් මේ පින්වතුන් දින කිහිපයක් තිස්සේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 පිළිවෙලින් විස්තර කෙරෙන ධර්ම දේශනා මාලාවකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ දේශනා මාලාවේ අදට નિયમિત වෙලා තියෙන දේශනාව චූල සච්චක සූත්‍ර දේශනාව. එතකොට පින්වත්නි මේ විදිහට සූත්‍ර ධර්ම දේශනා අපිට ඉගෙන ගන්න ලැබීම සාකච්ඡා කරන්න ලැබීම ඊටාම වටිනවා මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ උපරිම ඵල නෙලා ගැනීම සඳහා මේ ලැබිලා තියෙන පින්වත්නි ඔබ අප හැම දිනාටම ඊටාම දුර්ලභ අවස්ථාවක්. මේ සංසාර ගමනේ හැම කාලෙකම මිනිස්සෙක් වෙලා ඉපදෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ හැම කාලෙකම බුදුබණ ඇහෙන කාලයක ඉපදෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ හැම කාලෙකම මිනිස්සෙක් වෙලා ඉපදුනත් අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම කලාතුරකින් ලැබෙන අති දුර්ලභ කාරණා ගණනාවක් ඔබ අප හැම දිනාටම ලැබිලා තියෙනවා. එහෙනම් මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය මොකක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපිට ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය මොකද්ද? මේ ජීවිතය සාර්ථක කර ගැනීම
සසර සුවපත් කර ගැනීම ධර්මය අවබෝධ කර කිරීම හරහා සියලු දුකින් නිදහස් වේ. ඔන්න ඔය කාරණා තුන තමයි මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය. අපි හැමෝටම ඊටාම දුර්ලභ දේවල් ගණනාවක් ලැබිලා තියෙනවා වටිනා අවස්ථා. මේ ලැබිලා තියෙන අති දුර්ලභ වටිනා අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේ ජීවිතෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය මොකක්ද කියලා බොහෝ වෙලාවට අපිට අමතක වෙනවා. ඒ නිසා හොඳට නැවත නැවත සිහිපත් කරගන්න මතක තියාගන්න මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවෙන් අපිට ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ප්‍රධාන කොටස් තුනයි. මොනවාද මේ කොටස් තුන? දැනටමත් මේ ලැබිලා තියෙන ජීවිතය අපි සාර්ථක කරගන්න ඕන. ඒ වගේම තමයි මරණින් මත්තේ නැවත ජීවිත ලැබුණොත් ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමන සූපපත් කරගන්නත් ඕන. සසර සාර්ථක කරගන්නත් ඕන. තුන්වෙනි කාරණාව සියලු දුකෙන් නිදහස් වෙන්න යම්කිසි අවස්ථාවක් තියෙනවා නම් අපි අවස්ථාවට සමීප වෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය කාරණා තුන තමයි මේ ලැබිලා තියෙන වටින දුර්ලභ අවස්ථාවෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය නෙලා ගන්න අපිට ධර්මය අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වටිනාකම තේරෙන්නේ යන්නේ එතකොට. මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය නෙලා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැර වෙන පිහිටක් නැහැ. ඒ නිසා ඒ කාරණා මූලිකව අපි සිහිපත් කරගෙන මේ ලැබිලා තියෙන අවස්ථාව ඊටාම වටින බව, ඊටාම දුර්ලභ බව හොඳට සිහියේ තියාගෙන අද දවසට નિયમિત දේශනාව ගැන අවධානය යොමු කරමු. පින්වත්නි, අදට નિયમિત චූල සච්චක සූත්‍ර දේශනාව විශේෂයෙන් අපට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයක් තමයි ඔන්න මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයක්. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේගේ බුදු වදන් ටිකක් අහන්න ලැබෙනවා නම් ඒක මේ ලැබිලා තියෙන ජීවිතේට ඊටාම වටින අවස්ථාවක්. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේගේ බුදු බණ පද අපිට දුකෙන් එතර වෙන මාර්ගයයි කියලා දෙන්නේ. සිත සුවපත් කරගන්නා මාර්ගයයි කියලා දෙන්නේ. ඒ නිසා බුද්ධ භාෂිතයක් අහන්න ලැබෙනවා නම් ඒක ඊටාම වැදගත්. එහෙනම් චූල සච්චක සූත්‍ර දේශනාව බුද්ධ භාෂිතයක් ඇතුළත් වෙන දේශනාවක් නිසා ඊටාම වැදගත්. ඒ වගේම තමයි පින්වත්නි චූල සච්චක සූත්‍ර දේශනාව හොඳට අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ප්‍රීතියක්, අප්‍රමාණ හැඟීමක් හිතේ ජනිත වෙනවා. මේ දේශනාවේ අන්තර්ගතයේ ඉදිරියේදී සාකච්ඡා කරනකොට තේරෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ උතුම් කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කොයිතරම් උත්තරීතර පුද්ගලයෙක්ද? උන්වහන්සේ මොන වගේ ගුණ වලින් සමන්විතයිද කියන කාරණාව හොඳට දැනෙන සූත්‍රයක්. චූල සච්චක සූත්‍රය. එහෙනම් බුද්ධ රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන විදිහේ දේශනාවක්. ඒ වගේම තමයි ධර්ම රත්නය පිළිබඳව. මේ ධර්මයේ තියෙන විනිවිද යන ස්වභාවය. මේ ධර්මයේ තියෙන ඊටාම පවිත්‍ර ස්වභාවය. මේ ධර්මයේ තියෙන තර්කානුකූල ස්වභාවය. ඊටාම හොඳින් පැහැදිලි කරන දේශනාවක්. එහෙනම් බුද්ධ රත්නය පිළිබඳවත් ධර්ම රත්නය පිළිබඳවත් විශේෂයෙන් ශ්‍රද්ධාව වැඩෙන දේශනාවක් තමයි චූල සච්චක සූත්‍ර දේශනාව. ඒ නිසා අද දවසේ ඊටාම වැදගත් අපිට ශ්‍රද්ධාව වැඩෙන සූත්‍ර දේශනාවක් අහන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි දේශනාවේ අන්තර්ගතය කාලානුරූපව සාකච්ඡා කරමු. පින්වත්නි, දේශනාවේ නමම චූල සච්චක සූත්‍රය. එතකොට මේ සච්චක
කියන වචනය බොහෝ දෙනාට හුරු පුරුදුයි. බුද්ධ කාලේ ජීවත් වෙච්ච අති දක්ෂ කතිකයෙක් සච්චක. අන්‍යාගමික මත දරපු ඊටාම හොඳින් තර්ක විතර්ක කරන්න පුළුවන් හැකියාව තිබ්බ කෙනෙක් තමයි සච්චක. එතකොට මේ සච්චක මේ දේශනාවට සම්බන්ධයි. ඒ නිසා සච්චක සූත්‍රය නමින් නම් කරනවා. සූත්‍ර දේශනාවේ නමේ මුලට චූල කියන වචනේ යොදලා තියෙනවා. චූල සච්චක සූත්‍රය. එතකොට මේ විදිහට සච්චක සූත්‍රයට චූල කියන වචනේ මුලට යොදලා තියෙන්නේ. සච්චක සූත්‍රය නමින් තවත් දේශනාවක් තියෙනවා. දැන් හෙට දවසේ ඒ දේශනාව මේ පින්වතුන්ට අහුම්කම් දෙන්න පුළුවන් මහා සච්චක සූත්‍රය. සච්චක සූත්‍රය නමින් සූත්‍ර දේශනා දෙකක් ඇතුළත් වෙන නිසා එක සූත්‍රයක් චූල සච්චක සූත්‍රය නමින් නම් කරලා තියෙනවා. අනිත් දේශනාව මහා සච්චක සූත්‍රය නමින් නම් කරලා තියෙනවා. එතකොට අදට નિયમિત චූල සච්චක සූත්‍ර දේශනාව, හෙට දිනේදී මහා සච්චක සූත්‍ර දේශනාව අපිට අහුම්කම් දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් පින්වත්නි දේශනාවට මේ විදිහට නම යොදලා තියෙන්නේ මේ සච්චක කියන පුද්ගලයා ගැන සඳහන් වෙන නිසා. ඉතින් අපි බලමු දේශනාවේ අන්තර්ගතය සඳහන් වෙන ආකාරය හොඳට අහුම්කම් දෙන්න. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නත්, බුදුරජාණන් වහන්සේගේ දේශනාව හඳුනා ගන්නත් ඊටාම උපකාරී වෙන දේශනාවක්, සූත්‍ර දේශනාවක්. මේ චූල සච්චක සූත්‍ර දේශනාවේ අන්තර්ගතය මෙන්න මෙහෙමයි පැහැදිලි වෙන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාව කියන ආරාමේ වැඩ ඉන්න කාලේ මේ දේශනාවට පසුබිම සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ සච්චක කියන නිගණ්ඨ ආගමේ පුද්ගලයා, මේ සච්චක කියන අන්‍යාගමිකයාත් ඒ කාලේ විශාලා මහනුවර ප්‍රදේශයේමයි වාසය කරලා තියෙන්නේ. කතාවේ සඳහන් වෙනවා මේ දේශනාවේ සච්චක මොන වගේ මත දරපු කෙනෙක්ද කියන කාරණාව. දැන් මේ සච්චක කියන නම අපිට හොඳට අහලා පුරුදුයි. බුද්ධ කාලේ හිටිය තර්ක විතර්ක කරන දක්ෂ කෙනෙක් කියලා අපි අඳුනගෙන තියෙනවා. මේ සූත්‍ර දේශනාවෙත් ඒ සච්චක ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. සච්චක මොන වගේ මත දරපු කෙනෙක්ද කියන කාරණාව අඳුනගන්න. මේ සච්චක කියන නිගණ්ඨ ආගමේ පුද්ගලයා මෙන්න මෙහෙම කල්පනා කරනවා. මම තරම් වාද විවාදයේහි දක්ෂ තවත් කෙනෙක් නැහැ. උපමාවකින් පැහැදිලි කරනවා මේ සච්චක කල්පනා කරන ආකාරය. පණ නැති කණුවක් එක්ක මම වාද විවාද කරොත් ඒ කණුව පවා කම්පිත වෙනවා. දැන් මේ සච්චක කල්පනා කරන හැටි. මම කොච්චර වාද විවාද කරන්න දක්ෂයිද කියනවා නම් පණ නැති කණුවක් එක්ක මම වාද විවාද කරොත් ඒ කණුව පවා කම්පා වෙනවා. හෙල්ලෙනවා. එහෙනම් මිනිස්සෙක් එක්ක වාද විවාද කරන එක ගැන කවර කතාවද? මේ සච්චක අන්‍යාගමිකයා, මේ සච්චක කියන පුද්ගලයා තමන්ට තියෙන තර්ක විතර්ක කිරීමේ හැකියාව නිසා තාම ආඩම්බරෙන් මාන්නෙන් හිටපු කෙනෙක්. තමන් ගැන අදි තක්සේරුවකින්, තමන් පිළිබඳ අදි තක්සේරුවකින් හිටිය කෙනෙක්. ඉතින් බලමු දේශනාවේ ඉදිරිය ගලාගෙන යන්නේ කොහොමද? සච්චක මේ විදිහට තමන් පිළිබඳ අදි තක්සේරුවෙන් වැඩ වාසය කාලය ගත කරද්දී ඔන්න මේ දේශනාවට සම්බන්ධ වෙනවා අපි දන්න අස්සජි තෙරුන් වහන්සේ. අස්සජි තෙරුන් වහන්සේ උදෑසන පිණ්ඩපාතේ වැඩම කරමින් විශාලා මහනුවර ප්‍රදේශයේ වැඩම කරනවා. පිණ්ඩපාතය ලබා ගැනීම සඳහා. මේ සච්චක පුද්ගලයාට සච්චකට අස්සජි තෙරුන් වහන්සේව මගදී හම්බ වෙනවා. සච්චක අහනවා අස්සජි තෙරුන් වහන්සේගෙන්, දැන් සඳහන් වෙනවා සූත්‍රයේ
කතං පන භෝ අස්සජී සමනෝ ගෝතමෝ ශාවකේ විනේති. කතම් භාගාච පන සමනස්ස ගෝතමස්ස ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති. සච්චක අහනවා අස්සජී ස්වාමින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්වන්නේ කොහොමද? මොකද්ද සච්චක අහන්නේ? සච්චක අහනවා අර පිණ්ඩපාත වැඩම කරමින් හිටිය අස්සජි ස්වාමින් වහන්සේගෙන් අස්සජි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? දැන් මේ සච්චකටත් ඕනේ තර්ක විතර්ක කරන්න අවස්ථාවක් හොයාගන්න. ඉතින් අහනවා අස්සජි ස්වාමින් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? ඒ වගේම අහනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරද්දී වැඩිපුරම අනුශාසනා කරන්නේ මොන වගේ දේවල් කියලාද? ඔන්න. දැන් සත්‍යකටත් ඕනේ හොඳ කරුණක් හොයාගන්න බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට පැටලෙන්න. ඉතින් අහනවා අස්සජි ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවීම සඳහා වැඩිපුර මොන වගේ දේවල්ද දේශනා කරන්නේ? අස්සජි ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරක් ලබා දෙනවා. ඔන්න පින්වත්නි අපිටත් වැදගත් අවස්ථාවක්. ශ්‍රාවකයන් වන අපෙනුත් කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ වැඩිපුර මොන වගේ දේවල් දේශනා කරලාද ශ්‍රාවකයන්ව හික්මවන්නේ කියලා අපෙන් කවුරු හරි ඇහුවොත් ඔන්න හොඳ උත්තරයක්. අපි බලමු අස්සජි ස්වාමීන් වහන්සේ මොන වගේ පිළිතුරක්ද ලබා දීලා තියෙන්නේ. රූපම් භික්කවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං රූපම් භික්කවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තාති. අස්සජි ස්වාමින් වහන්සේ අර සත්‍යකට පිළිතුරු ලබා දෙනවා මගේ ශාස්ත්‍රවරයා වන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? මහණෙනි රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයම අනිත්‍යයි. ඒ වගේම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අනාත්මයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, සියලු ධර්මයෝ අනාත්මයි. ඔන්නෝම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ. ඔන්නෝම අනුශාසනාවක් තමයි වැඩිපුරම බුදුරජාණන් වහන්සේ පවත්වන්නේ කියලා අස්සජි ස්වාමින් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. එහෙනම් පින්වත්නි අපිට සංක්ෂිප්තව අදහස මතක තියාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද? කොයි වගේ අනුශාසනාවක්ද වැඩිපුර බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ කියලා ඇහුවොත් ඔන්න ලබා දෙන්න පුළුවන් හොඳ පිළිතුරක්. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, සියලු ධර්මයෝ අනාත්මයි. ඔන්න ඔය විදිහට තමයි වැඩිපුරම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා එදා අස්සජි ස්වාමින් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. සියලු සංස්කාර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. නිතර වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ස්ථිර නැහැ. අනිත්‍යයි. ඒ වගේම සියලුම දේවල් සියලු ධර්මතා අනාත්මයි. වසඟේ පවත්වන්න බෑ. මට ඕන විදිහට හසුරවන්න බෑ. ආත්ම කොට ගන්න බෑ. අනාත්මයි. ඒ විදිහට අස්සජි ස්වාමින් වහන්සේ ඔන්න පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ දැන් පින්වත්නි සච්චක කියන පුද්ගලයා සච්චක කියන අන්‍යාගමිකයා ඒ මතයට හාත්පසින්ම වෙනත් මතයක් තමයි දැරුවේ. සච්චක මේ කාරණාව සම්බන්ධයෙන් සියලු දේවල් අනිත්‍යයි සියල්ල අනාත්මයි කියන මතයට සච්චක එකඟ කෙනෙක් නෙමෙයි. එයාගේ මතය වෙනස්. ඒ වෙලාවේ සච්චක කල්පනා කරනවා
ඔන්න හොඳ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. දැන් සත්‍යකටත් උවමනා වුණේ තමන් පිළිබඳ අධි තක්සේරුවකින් හිටියනේ. මම වාද විවාද කරන්න අති දක්ෂයෙක්. මාත් එක්ක වාද විවාද කරන්න තරම් දක්ෂයෙක් තවත් නැහැ කියලා තමන් ගැන අධි තක්සේරුවකින් හිටියේ. ඉතින් සත්‍යකට මේ අස්සජි ස්වාමින් වහන්සේ ලබා දුන්න පිළිතුරත් එක්ක හිතුණා ඔන්න හොඳ අවස්ථාවක්. සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා භවත් අස්සජිය අපි ශ්‍රමණ ගෞතමයන් මෙවැනි වාද ඇති යවුන් ඇසුවෝමද නොඇසුව යුතු දෙයක්ම ඇසුම්හ. අස්සජි ස්වාමින් වහන්සේට පිළිතුරු ලබා දෙනවා සත්‍යක අස්සජි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ දෙයක්ද අනුශාසනා කරන්නේ. එහෙනම් අපි යම්කිසි දවසක ඒ බවත් ගෞතමයන් හා හමුවට යන්න ඕනම් මනාමැනි. කිසියම් කතා බිනීමක් උපන්නම් මනාමැනි. ඒ පවිටු මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා පියන්නෝම් නම් මනාමැනි. සත්‍යක කීය. බලන්න පින්වත්නි සත්‍යක මොකද්ද මේ කියන්නේ? අස්සජි ස්වාමින් වහන්සේට කියනවා ඔයගොල්ලෝගේ ශාස්ත්‍රවරයා වන බුදුරජාණන් වහන්සේ සියලු දේවල් අනිත්‍යයි සියලු දේවල් අනාත්මයි කියලාද කියන්නේ? ඒ මිත්‍යා දෘෂ්ටියෙන් බුදුරජාණන් වහන්සේව මම ගලව ගන්න ඕනේ. මම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔය මතය වැරදි. අන්නේ විදියට සත්‍යක කියනවා. බලන්න සත්‍යක දරන මතය සත්‍යකට උවමනා වෙලා බුදුරජාණන් වහන්සේව මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න. බලන්නකෝ සත්‍යකට දේශනාව අවසානයේ මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියලා. දැන් සත්‍යක කල්පනා කරනවා බලන්න සත්‍යක තමන්ගේ මතය පිළිබඳ දැඩි විශ්වාසයකින් ඉඳලා. සත්‍යක මොන වගේ මතයක්ද දරන්නේ මේ දේශනාවෙම පැහැදිලි වෙනවා සත්‍යක දරපු මතය. සියලු දේවල් නිට්ටයයි ආත්ම කොට ගන්න පුළුවන් කියන කාරණාව තමයි සත්‍යකගේ මතය. හැබැයි බුද්ධ භාෂිතය ඊට හාත්පසින් වෙනස්. සියල්ල අනිත්‍යයි සියල්ල අනාත්මයි. ඉතින් සත්‍යක කියනවා අස්සජි ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ වගේ ධර්මයක්ද දේශනා කරන්නේ. එහෙනම් මම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව ඒ වැරදි දෘෂ්ටියෙන් ගලව ගන්න ඕන. එහෙම කියනවා. එහෙම කියන මේ සත්‍යක පස්සේ ඔන්න මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න තීරණය කරනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් සත්‍යක යනවා ලිච්ඡවි රජවරුන් මුණ ගැහෙන්න. සත්‍යක යනවා ලිච්ඡවි කියන රජවරු අපි අහලා තියෙනවා. සමූහාණ්ඩු රාජක්‍රමයක් රාජ්‍ය පාලන ක්‍රමයක් පවත්වාගෙන ගිය ලිච්ඡවි රජවරු මේ ලිච්ඡවි රජවරු මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිල්ලා සත්‍යක මේ කාරණය කියනවා. ලිච්ඡවි රජවරුන්ට කියනවා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අස්සජි ස්වාමින් වහන්සේ මේ වගේ දෙයක් මට කිව්වා. මම හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න යන්න. ඒ වෙලාවේ ලිච්ඡවි රජවරු කියන්නේ සත්‍යක ඔයා යන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ තමයි ඔයත් එක්ක වාද විවාද කරන්න එන්නේ. ඒ ලිච්ඡවි රජවරු කියන කාරණාවත් එක්කත් පැහැදිලි වෙන්නේ ලිච්ඡවීන් පවා හිතාගෙන ඉඳලා තියෙන මේ දේශනාවට අනුව මේ ලිච්ඡවි පිරිස හිතාගෙන ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් වෙනස් දෙයක්. බුදුගුණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඒ වෙනකොට ලිච්ඡවීන්ට නොතිබුණු බවක් මේ දේශනාව අනුව පේනවා. ලිච්ඡවීන් කියනවා සත්‍යකට ශ්‍රමණ ගෞතම සත්‍යක නිගණ්ඨ පුත්‍රයාට කුමන වාදෝරෝපණයක් කරන්නේද? සත්‍යක නිගණ්ඨ පුත්‍ර ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කරනු මිස. ඒ ආකාරයෙන් කියනවා. ඉතින් ඔන්න මොකද වෙන්නේ? කොහොම හරි අවසානයේ සත්‍යක තීරණය කරනවා නෑ. බුදුරජාණන් වහන්සේ මාත් එක්ක වාද විවාදයට එන පාටක් නෑ. මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. දැන් සත්‍යකට ඉවසිල්ලක් නෑ. බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට පැටලෙන්න. හේතුව සත්‍යක හිටියේ හරි ආඩම්බරෙන් Taman තරම් වාද විවාද කරන්න දක්ෂයෙක් නෑ කියලා හිතන් හිටියේ. ඒ වගේම
බුදුරජාණන් වහන්සේ මොන වගේ ධර්මයක්ද දේශනා කරන්න කියලා අස්සජි ස්වාමීන් වහන්සේගෙන් දැනගත්තනේ. ඒ කාරණාව දැනගත්ත වෙලාවේ සත්‍යකට හිතුණා මේක නම් හරි මතයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ වගේ ධර්මයක්ද දේශනා කරන්නේ. ඒක මට පේන විදිහට ඊටාම පැහැදිලිව වැරදි ධර්මයක්. මා ඉක්මනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මතය වෙනස් කරනවා. සත්‍යකට තේරුණා බුදුරජාණන් වහන්සේ දරන මතය ඊටාම වැරදි මතයක් කියලා. ඒ නිසාම පුළුවන් තරම් ඉක්මනින් වාද විවාද කරන්න යන්නයි උවමනාව තියෙන්නේ. ඉතින් මෙහෙම කල්පනා කරන සත්‍යක 500ක් පමණ ලිච්ඡවීන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කූටාගාර ශාලාවට පැමිණෙනවා. ඉතින් ඔන්න එහෙම එන සත්‍යක ඔන්න දැන් තමයි පින්වත්නි වැදගත් කොටස බුදුරජාණන් වහන්සේ සහ සත්‍යක ඇතුළු පිරිසේ සංවාදය. මේ සංවාදය හොඳට අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කොයි තරම් පවිත්‍රයිද, කොයි තරම් විනිවිදින ධර්මයක්ද, කොයි තරම් නිදහසේ කල්පනා කරලා මත නිවැරදි මතයකට එන්න පුළුවන් කොයි තරම් උපකාරී වෙන ධර්මයක්ද කියලා මේ සංවාදයේ දිහා බලම හොඳට තේරෙනවා. බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කොයි තරම් නිදහසේ හිතලා මේ ධර්මය මොන වගේ දෙයක්ද, මේ ධර්මය කොයි තරම් නිවැරදිද, මේ ධර්මය කොයි තරම් ප්‍රායෝගිකද කියන කාරණාව වටහා ගන්න හොඳ සංවාදයක්. සත්‍යක මේ විදිහට බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙනවා 500ක් ලිච්ඡවීන් පිරිසත් එක්ක එළඹිලා මුලින් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුරු සාමිචියේ යෙදිලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා භාග්‍යතුන් වහන්සේට මේ විදිහට සැලකරනවා මම භවත් ගොයුම්හු කිසි දෙයක් පිළිවිසි යටියෙමි. භවත් ගොයුමානන් ප්‍රශ්න විසඳනු සඳහා මට අවකාශයක් කළ හොති නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුරජාණන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගෙන් මට ඒකට අවසරද? බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා. ඔන්න අහනවා ප්‍රශ්නය භවත් ගෞතමයෝ කෙසේ ශ්‍රාවකයන් හික්මවද්ද? සත්‍යකාර කලින් දවසක අස්සජි ස්වාමින් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙමයි බුදුරජාණන් වහන්සේගෙනුත් අහන්නේ. මොකද සත්‍යකට විවාද කරන්න හොඳ කාරණාවක් ඉස්මතු කරගන්නයි උමනා කරලා තියෙන්නේ. එදා අස්සජි ස්වාමින් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ මොන ආයි අහනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර ඉස්මතු කරගෙන බුදුරජාණන් වහන්සේ දරන මතය වැරදි කියලා ඔප්පු කරන්නයි සත්‍යකේ උමනාව. ඉතින් සත්‍යක ඇහුවා අර කලින් ප්‍රශ්නයම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද? ඔබ වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි වැඩිපුරම අනුශාසනා කරන්නේ කොයි විදිහටද? කොයි වගේ ධර්මයක්ද ඔබ වහන්සේ වැඩිපුරම දේශනා කරන්නේ? ඒ විදිහට අහපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව තමයි දේශනාව ආරම්භයේ මාතෘකා පාඨයේ විදිහට දේශනා කළේ. එවංකෝ අහං අග්ගිවෙස්සේන ශාවකේ විනේමි. එවං භාගාච පනමේ ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති ආදී වශයෙන් දේශනා ආරම්භ කරපු මාතෘකා පාඨය බුද්ධ භාෂිතය. අර විදිහට සත්‍යක අහන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් කොහොමද හික්මවන්නේ කියලා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර. මොකක්ද පිළිතුර? මම ශ්‍රාවකයන් හික්මවන්නේ මෙන්න මේ විදිහටයි. අර අස්සජි ස්වාමින් වහන්සේ ලබා දීපු පිළිතුරමයි ලබා දෙන්නේ. කලින් දවසක අස්සජි ස්වාමින් වහන්සේ සත්‍යකට පිළිතුරක් ලබා දුන්නානේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ මෙන්න මෙහෙමයි. ඒ පිළිතුරමයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සඳහන් කරන්නේ. සත්‍යක මම මගේ ශ්‍රාවකයන් හික්මවන්න වැඩිපුරම දේශනා කරන්නේ මේ වගේ ධර්මයක්. කොයි වගේ ධර්මයක්ද? මහණෙනි, රූපය අනිත්‍යයි.
වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංස්කාරයෝ අනිත්‍යහ. විඥානයත් අනිත්‍යයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල අනිත්‍යයි කියන ධර්මය තමයි මම වැඩිපුරම ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ. ඒ වගේම මහණෙනි රූපය අනාත්මයි. වේදනාව අනාත්මයි. සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලම අනාත්මයි. වසඟේ පවත්වන්න බෑ. ආත්ම කොට ගන්න බෑ. ඔන්න ඔය විදිහට සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු ධර්මයෝ අනාත්මයි. ඒ වගේ ධර්මයක් තමයි මම ශ්‍රාවකයන්ට වැඩිපුරම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ ඔන්න සත්‍යක කියනවා භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ වගේ දෙයක් හිතෙනවා. දැන් ඔන්න සත්‍යක මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ දරණ මතය ඊටාම වැරදි මතයක්, මිත්‍යා දෘෂ්ටියක් කියලා ඔප්පු කරන්න සත්‍යකට උවමනාව තියෙනවා. සත්‍යක කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය කියන විදිහට කල්පනා කරලා බලන්න කියනවා. ඔන්න උපමාවක්. සත්‍යක උපමාවකින් කියනවා භාග්‍යතුන් වහන්සේ මට උපමාවක් වැටහෙනවා. මොකක්ද ඒ උපමාව? යම් මේ බීජගාම බූදගාම කෙනෙක් වෘද්ධියට විරෝධියට විපුලත්වයට පැමිණෙද්ද ඒ සියලු බීජගාම භූතගාමයෝ පොළව නිසා පොළොවේ පිහිටා වෘද්ධියට විරුද්ධියට විපුලත්වයට පැමිණේ. අන්න. සත්‍යක කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පොළවේ හැදෙන ගස් කොළන් පොළව නිසා තමයි හටගන්නේ. පොළව මූලික කරගෙන තමයි හටගන්නේ. පොළවේ පිහිටා තමයි මේ සියලු ගස් කොළන් ඇති වෙන්නේ. උපමාවක් සඳහන් කරා. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මේ පින් කරන පව් කරන මේ හැම දෙයක්ම පුද්ගලයා මූලික කොටගෙනමයි සිද්ධ වෙන්නේ. පුරුෂ පුද්ගල රූපේහි පිහිටා පින් හෝ පව් හෝ ප්‍රසව රැස් කෙරේ. වේදනා ආත්ම කොට ඇති මේ පුරුෂ පුද්ගල වේදනායෙහි පිහිටා පින් හෝ පව් හෝ ප්‍රසව කෙරේ. සත්‍යක කියන මේ කාරණාව දීර්ඝව සඳහන් වෙනවා. අපිට කෙටියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. සත්‍යක කියනවා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ හැදිලා තියෙන ගස් කොළන් හැදිලා තියෙන්නේ පොළව පිහිට කරගෙන. පොළව ආධාර කරගෙන. අන්න ඒ වගේ මේ ජීවත් වෙන මිනිස්සු මේ පුද්ගලයන් පින් හෝ පව් කරන්නේ ඒ පුද්ගලයා මූලික කරගෙන. ඒ පුද්ගලයා මූලික කරගෙන තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකෙන්ම තේරෙනව නේද මේ පුද්ගලයෙක් ආත්ම කොට ගන්න පුළුවන්. මේ රූපේ ආත්ම කොට ගන්න පුළුවන්. මේ වේදනාව ආත්ම කොට ගන්න පුළුවන්. ඔබ වහන්සේ කියනවා රූප වේදනා සංඥා සංකාර අනාත්මයි කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ බලන්න දැන් මේ සත්‍යක තර්ක විතර්ක කරමින් බුදුරජාණන් වහන්සේගේ මතය වැරදි කියලා ඔප්පු කරන්න දරන උත්සාහය. උපමා ආදිය ගෙනහැර පාමින් දේශනා කරනවා මේ සඳහන් කරනවා සත්‍යක බුදුරජාණන් වහන්සේ සියලු ගස්වැල් පොළොව මත පිහිටා පොළොව ආධාර කොටගෙන හට ගන්නවා වගේ මේ පින්පව් කරන කෙනෙක් ඉන්නවනේ. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල ආත්ම කොට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. වේදනාවක් කියන එකක් අපිට හසුරවන්න පුළුවන් අපිට ඕන ඕන විදිහට. අපිට ඕන ඕන විදිහට සංඥාව හසුරවන්න පුළුවන්. දැන් අනාත්මයි කියන්නේ වසඟේ පවත්වන්න බෑ කියන අදහසනේ. ඉතින් සත්‍යක බුදුරජාණන් වහන්සේට තේරුම් කරවන්න උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඒවා වසඟේ පවත්වන්න පුළුවන්. එහෙනම් ඔබ වහන්සේ ඔය කියන ධර්මය වැරදි ධර්මයක් නේද? අන්නේ විදිහට දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ මොන වගේ පිළිතුරක් ලබා දෙයිද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙන්න එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැරදි කියලා තර්ක විතර්ක කරමින්
සඳහන් කරන අවස්ථාව. දැන් සමහරලාට මේ පින්වතුන්ටත් අහන්න දකින්න ලැබෙනවා ඇති මේ ධර්මය වැරදි. මේ ධර්මය ප්‍රායෝගික නැහැ. එහෙම කියන අවස්ථා හම්බ වෙයි. අපි බලමු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුද්ධ කාලේ මේ ධර්මය වැරදි කියලා සමහර අය කියද්දී බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයේ පිළිතුරක්ද ලබා දුන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙනවා සච්චක කියන අන්‍යාගමික පුද්ගලයා ආමන්ත්‍රණය කරමින් මොකද්ද ලබා දෙන පිළිතුර? ඒ කරුණින් මෙහිලා තාම පිළිවිසින්. දැන් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සච්චක ආමන්ත්‍රණය කරමින් සඳහන් කරනවා සච්චක මම ඔයාගෙන් අහන්නම්. ඔයාට තේරෙන විදිහට මේකට පිළිතුරු ලබා දෙන්න. දැන් බලන්න සච්චක තුලින්ම සච්චක දරන මතය හරිද වැරදිද කියලා යාටම තේරුම් ගන්න අවස්ථාවක් උදා කරලා දෙන්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ සච්චකගෙන් අහනවා සච්චක මම ඔයාගෙන් කරුණු කීපයක් අහන්නම්. ඔයාට තේරෙන හැටියට ඒකට පිළිතුරු ලබා දෙන්න. සච්චක ඒකට කැමති වෙනවා. මොකද සච්චක හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේට තමන් ගෙනහැර දක්වපු තර්කය බින්දින්න බැරි වෙයි කියලා. ඒ නිසාම සච්චක අවස්ථාව ලබා දෙනවා. හොඳයි ඔබ වහන්සේ මොකද්ද කියන්නේ මම ඒකට පිළිතුරු ලබා දෙන්න. ඒ වෙලාවේ ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ මොන වගේ දෙයක්ද අහන්නේ? භාග්‍යතුන් වහන්සේ අහනවා සච්චක මේ රටේ ඉන්නවා රජ කෙනෙක් කියලා කෙනෙක්. ශාස්ත්‍රීය කුලයේ උපන් රජවරු ඉන්නවා. පසේ නදී කොසල් රජතුමා, මගධාධිපති අජාසත් රජතුමා වගේ රජවරු ඉන්නවා. ඒ රජවරු යම් යම් පුද්ගලයන්ව අල්ලගෙන ඒ පුද්ගලයන්ගේ ධනය රාජසන්තක කරනවා. සමහර පුද්ගලයන්ව රටින් පිටුවහල් කරනවා. අන්න. එහෙම නේද කියලා සච්චකගෙන් අහනවා. ඉතින් සච්චක කියනවා ඔව් බුදුරජාණන් වහන්සේ රටේ රජුරවන්ට ඒ වගේ අයිතියක් තියෙනවා. රටේ රජුරව සමහර කාලෙක ඒ වැරදි වැඩ කරපු අයව රටින් පිටුවහල් කරන අවස්ථා තියෙනවා. ඒ අයගේ ධනය රාජසන්තක කරන අවස්ථා තියෙනවා. ඔන්න සච්චක ඒ කාරණාව පිළිගත්තා. බලන්න පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය උන්වහන්සේ සච්චක දරන මතය වැරදි කියන එක සච්චක තුලින්ම ඔප්පු කරවන්න දරන උත්සාහය. බුදුරජාණන් වහන්සේ සච්චකට සඳහන් කළේ නෑ සච්චක මම කියන දේ පිළිගන්න. රූපේ අනිවාර්යයෙන්ම අනිත්‍යයි. රූපේ අනිවාර්යයෙන්ම අනාත්මයි. මේක ඒ විදිහටම දරන්න. එහෙම බල කරේ නෑ. සච්චකටම ඒක දැනෙන්න කාරණා කීපයක් දේශනා කළා. බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය හොඳට අඳුන ගන්න අවස්ථාවක් මේ චූල සච්චක සූත්‍ර දේශනාවේ මේ කොටස. ඉතින් ඒ විදිහට කියනවා සච්චක ඔයාටම තේරෙන විදිහට මේකට පිළිතුරු දෙන්න. රටේ රජතුමාට පුළුවන් නේද සමහර අයගේ ධනය අයිතිය Tamanට අයිති කරගන්න. ඒ වගේම සමහර අයව රටින් පිටුවහල් කරන්න පවා රජවරුන්ට පුළුවන් නේද? සච්චක කියනවා ඔව් භාග්‍යතුන් වහන්සේ පුළුවන්. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා එහෙනම් රූපය මගේ ආත්මය කියලා කියන්නේ කොහොමද? ඔන්න බලන්න පින්වත්නි මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් භාග්‍යවතුන් වහන්සේ ඇහුවානේ සච්චකගෙන් සච්චක රජවරුන්ට පුළුවන් කෙනෙක්ව රටින් පිටුවහල් කරන්න. රජවරුන්ට පුළුවන් කෙනෙක්ගේ ධනය තමන්ගේ අයිතියට ගන්න. එහෙනම් කොහොමද කියන්නේ මට ඕන විදිහට මගේ මේ රූපය වසඟේ පවත්වන්න පුළුවන්. මගේ ළඟ තියෙන මේ මිල මුදල් මගේ වසඟේ පවත්වන්න පුළුවන්. කොහොමද කියන්නේ? මගේ ළඟ තියෙන මිල මුදල් මගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් කොහොමද තවත් කෙනෙක් ඒව අයිති කරගන්නේ? ඔන්න බලන්න පින්වත්නි ප්‍රායෝගිකව ධර්මයේ තියෙන හරය කෙනෙක්ට ඒත්තු ගන්නපු හැටි. බුදුරජාණන් වහන්සේ වැඩියෙන් විස්තර මේ දේශනාව තුළ දේශනා කළා නැහැ. මේ කාරණාව විතරයි සච්චකගෙන් අහන්නේ. සච්චක
රජවරු සමහර අයගේ ධනය අයිති කරගන්නවා. සමහර අයව රටින් පිටුවහල් කරලා දානවා. එහෙනම් සත්‍යක කොහොමද කියන්නේ මේ රූපය ආත්මකට ගන්න පුළුවන් කියලා? දැන් මිල මුදල් කියන්නේත් රූප. මම හිතාගෙන ඉන්නවා මිල මුදල් මට ඕන විදියට හසුරවන්න පුළුවන් කියලා. හැබැයි මෙන්න මිල මුදල් රාජසන්තක කරන්නත් පුළුවන්. මට ඕන විදියට හසුරවන්න බැරි අවස්ථා කොච්චර මතුවෙනවද? ඉතින් සත්‍යකට දැනෙන්න ඇරියා රූපේ ආත්ම කොට ගන්න බෑ කියන අවස්ථාව කාරණා. ඉතින් ඒ වෙලාවේ බලමු සත්‍යකගේ පිළිතුර කොහොමද? ওই විදියට භාග්‍යතුන් වහන්සේ සත්‍යකයෙන් අහනවා සත්‍යක ඔන්න ඔය කියන කාරණාව නිසා කොහොමද අපි රූපය ආත්ම කොට ගන්න කල්පනා කරන්නේ? රූපය ආත්මය කියලා දක්වන්නේ කොහොමද? ඔය විදියට අහපු වෙලාවේ සත්‍යක මුකුත් කියන්නේ නැහැ. සත්‍යකට තේරෙනවා බලන්න පින්වත්නි වැඩිපුර දහම් කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒ කිව්ව දහම් කාරණාවෙම සත්‍යකට තේරුණා මම දරන මතේ වැරදි. මම හිතාගෙන ඉන්නේ රූපය ආත්ම කොට ගන්න පුළුවන්, වේදනාව ආත්ම කොට ගන්න පුළුවන්. මට ඕන විදිහට මේ දේවල් වසඟේ පවත්වන්න පුළුවන් කියන මතයක් මට තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන මේ කාරණාවත් එක්ක ඔන්න සත්‍යකට තේරෙනවා ඒ කාරණාව වැරදි. මට ඕන විදිහට මේ දේවල් හසුරවන්න පුළුවන් වගේ දැනුණට රජවරුන්ට පුළුවන් මේ දේවල්ට බලපෑම් කරන්න. සත්‍යකට ඒ කාරණාවෙම තේරුණා Taman දරන මතේ වැරදි බව. හැබැයි නිහඬව හිටියා. ඔන්න බලන්න. සත්‍යකට තේරුණා මම බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක විතර්ක කරන්න ආවට අන්තිමට තමන්ම අතරමං වුණා. තමන්ටම කට උතර නැති වුණා. සත්‍යක මුකුත් නොකිය ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා සත්‍යක දැන් ඔයා කතා කරන්න. සත්‍යක පිළිතුරු දෙන්න. රූපය මෙසේ වේවා මාගේ මේ රූපය මෙසේ නොවේවා කියලා වසඟේ පවත්වන්න පුළුවන්ද බැරිද? රජවරුන්ට පවා අපේ රූපයට අපේ සන්තකයේ තියෙන රූපවලට බලපෑම් කරන්න පුළුවන්. එහෙනම් සත්‍යක කොහොමද කියන්නේ රූපය වසඟේ පැවැත්විය හැකි දෙයක්. රූපය ආත්ම කොට ගන්න පුළුවන් දෙයක්. එහෙම කියන්නේ කොහොමද කියලා සත්‍යකගෙන් නැවත අහනවා. සත්‍යක පිළිතුරු දෙන්නේ නැහැ. සත්‍යකට පිළිතුරු දෙන්න විදිහක් නැහැ. ඒ නිසා සත්‍යකටම තේරුණා වාදයෙන් පරාදයි. ඒ නිසා සත්‍යක මුකුත් කියන්නේ නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන්න කියලා ආයාචනා කරනවා. නමුත් පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඒ වෙලාවේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යක යම් කිසිවෙක් තථාගත විසින් සකාරණා කොට තුන් යලක් පැන අස්න ලද්දේ පිළිතුරු නොදේ නම් මෙහිම ඔහුගේ හිස සත් කඩව පැලෙන්නේ. සත්‍යක මේ වෙලාවේ පිළිතුරු දෙන්න පිළිතුරු නොදී හිටියොත් කරුණු සහිතව තථාගතයන් වහන්සේ නමක් ප්‍රශ්න අහද්දී කරුණු සහිතව යමක් විමසද්දී කෙනෙක් පිළිතුරු නොදී හිටියොත් එයාගේ හිස සත් කඩකට පැලෙනවා. ඔන්න සත්‍යකට කිව්වා. ඒ නිසා සත්‍යක මේ වෙලාවේ ඉක්මනින් පිළිතුරු ලබා දෙන්න. ඒ වෙලාවේ පින්වත්නි ශක්‍ර දෙවියොත් මෙතනට ඇවිල්ලා. ශක්‍ර දෙවිය ඇවිල්ලා තමන්ගේ වජ්‍රායුධයත් අරගෙන ශක්‍ර දෙවියෝ මේ වෙලාවේ සත්‍යකගේ ඔළුවට ඉහළින් අහසේ රැඳිලා ඉන්නවා. සත්‍යක උත්තර දුන්නේ නැත්තම් තමන්ගේ වජ්‍රායුධයෙන් ගහලා සත්‍යකගේ හිස සත් කඩකට බලන්න පින්වත්නි මේ බුද්ධ වචනේ තියෙන ආශ්චර්ය බුදු කෙනෙක් යමක් කරුණු සහිතව කෙනෙක්ගෙන් අහද්දී එයා පිළිතුරු නොදී හිටියොත් ඔළුව සත් කඩකට පැලෙනවා. අපිට එකපාරට විශ්වාස කරන්නත් බැරි හරිම අద్భుත ජනකයි වගේ දැනෙන දෙයක්. බලන්න බුදු කෙනෙක් යමක් කරුණු සහිතව විමසද්දී උත්තර නොදී ඉන්න බෑ. උත්තර දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒක මහා බරපතල දෙයක් විදිහට විස්තර කරනවා. කොහොම හරි සත්‍යකටත් දැනෙනවා ඇත්තටම මම මේ වෙලාවේ පිළිතුරු නොදී හිටියොත්
ශක්‍ර දෙවියන්ගෙන් ආයුධේ පහර කන්න වෙනවා. දේශනාවේ සඳහන් වෙන විදිහට සච්චකටත් පේනවා තමන්ගේ හිසට ඉහළින් ශක්‍ර දෙවියෝ මේ වෙලාවේ ආයුධයක් අමෝරාගෙන ඉන්නවා. සච්චක බය වෙනවා. සච්චක බය වෙනවා. දැන් හැබැයි උත්තර දෙන්න විදිහකුත් නැහැ. හේතුව දැන් තමන් වාදයෙන් පරාද බව හොඳටම තමන්ටම තේරෙනවා. හැබැයි දැන් සච්චකට උත්තර දෙන්නත් වෙනවා. උත්තර දුන්නේ නැත්තම් අර වජ්‍රායුධයෙන් පහර කන්න වෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා. ඔන්න ඒ වෙලාවේ ඔන්න සඳහන් වෙනවා දේශනාවේ අවසාන කොටසේ සච්චක ඒ වෙලාවේ බය වීම නිසා දැන් ශක්‍ර දෙවියෝ තමන්ගේ ඉසට ඉහලින් ආයුධයක් අමෝරාගෙන ඉන්නවා දැක්කනේ. බය වෙච්ච සච්චක වචන ගලප උත්තර දෙන්න උත්සාහ කරනවා. උත්තර දෙමින් සච්චක සඳහන් කරනවා හොඳයි භාග්‍යතුන් වහන්සේ මගෙන් අහන්න. දැන් සච්චකට හොඳටම දාඩිය දාලා බය වෙලා ඉන්නේ. හොඳයි භාග්‍යතුන් වහන්සේ මගෙන් අහන්න මං උත්තර දෙන්න. නැවතත් ඔන්න භාග්‍යතුන් වහන්සේ අහනවා සච්චක රූපය මගේ ආත්මයයි මෙසේ යමක් තෝ කීහිද? මාගේ රූප මෙසේ වේවා මාගේ රූප මෙසේ නොවේවායි. තාගේ ඉසුරු වේ රූපේහි පවත්නේ වේද? සච්චක දැන් ඔයා කිව්වා නේද? රූපේ වසඟේ පවත්වන්න පුළුවන්. රූපේ ආත්ම කොට ගන්න පුළුවන් කියලා කිව්වා නේද? හැබැයි රජවරු අර විදියට ඔයාගේ ධනෙ නැමිති රූපේ රාජසන්තක කරනවා නම් එහෙම කරන්න පුළුවන් නම් රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා වසඟේ පවත්වන්න පුළුවන්. සච්චකගෙන් ඇහුවා. දැන් ඔන්න සච්චක උත්තර දෙනවා. මොකද උත්තර නොදී බෑ. උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්න බෑ. රූපේ වසඟේ පවත්වන්න බෑ කියන කාරණාව ඔන්න පිළිගන්නවා. ඒ වගේම අහනවා සච්චක සිහිය ලවා ගන්න. ඔයා මුලින් කිව්ව කාරණාවයි දැන් කියන කාරණාවයි ගැලපෙන්නේ නැහැ. ඔයා මුලින් කිව්වා රූපේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. දැන් කියනවා වසඟේ පවත්වන්න බෑ කියලා. සච්චකටම තේරුම් කරනවා තමන් දරන මතය කොයිතරම් වැරදීද කියන එක. කොයිතරම් ප්‍රායෝගික නැති මතයක්ද ඔය දරන්නේ කියන කාරණාව සච්චකටම තේරුම් කරනවා. ওই විදිහට දීර්ඝ වශයෙන් සඳහන් වෙන දේශනාව වචනයෙන් වචනය පැහැදිලි කරගන්න තියෙනවා නම් ඊටාම වටිනවා. ධර්මයේ පිළිබඳවත් බුද්ධ රත්නයේ පිළිබඳවත් අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන්න බලපාන සූත්‍ර දේශනාවක්. අවසානයේදී ওই විදිහට සච්චක සහ භාග්‍යතුන් වහන්සේගේ සංවාදයේ ඉදිරියට ගලාගෙන යනවා. කොහොම හරි සච්චකට තේරෙනවා තමන් හිතාගෙන හිටියට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කිසිම දෙයක් ආත්ම කොට ගන්න බෑ. රූපේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය සච්චකට තේරෙනවා රූපේ වසඟේ පවත්වන්න බෑ. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් වසඟේ පවත්වන්න පුළුවන් කියන මතයේ හිටපු සච්චකට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවත් එක්ක කරුණු පැහැදිලි කිරීමත් එක්ක කිසිම දෙයක් ආත්ම කොට ගන්න බෑ කියන කාරණාව සත්‍යකට දැනෙනවා. කාරණා සහිතව ඔප්පු වෙනවා. ඒ නිසා අවසානයේ සත්‍යක පිළිගන්නවා තමන් වාදයෙන් පෙරදුණු බව. බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ආපු සත්‍යක කරුණු තේරුම් අරගෙන පින්වත්නි සූත්‍ර දේශනාවේ අවසානයේ තමන්ගේ පරාජය පිළිගන්න සත්‍යක අවසානයේදී මේ දේශනාව කොයි වගේ තැනකට එනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේව වාදෙන් පරාද කරලා බුදුරජාණන් වහන්සේව අසරණ කරන්න ආපු සත්‍යක අවසානයේදී භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා භාග්‍යතුන් වහන්සේට තමන්ගේ ගෙදර දාණයට ආරාධනා කරා. ඔන්න බලන්න. බුදුරජාණන් වහන්සේව වාදයෙන් පරාද කරලා අසරණ කරන්න හිතාගෙන හිටිය සත්‍යක බුදුරජාණන් වහන්සේගේ හමුවට ඇවිල්ලා සංවාදයේ අවසන් වෙද්දී තමන්ගේ මතය වැරදි කියලා දැනගෙන අවසානයේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ ගෙදර දාණයට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ දාන ආරාධනාව නිශ්ශබ්දව පිළිගන්නවා. අවසානයේ
බුදුරජාණන් වහන්සේ සච්චකගේ නිගණ්ඨ ආරාමයට ගිහිලා දාණය පිළිගන්න ගන්නවා, දාණය වළඳනවා. වළඳලා අවසානයේදී ඔන සූත්‍ර දේශනා අවසාන කොටස ධර්මය අර සච්චකගේ දාණය වළඳලා අවසානයේ සච්චකට දේශනා කරනවා. සච්චක ඔයා මේ දුන්න දාණය එසේ මෙසේ දානයක් නෙමෙයි. බුදු කෙනෙක්ට දුන්න දානයක්. ඒ නිසා මහා ආනිසංස ඔයාට ලැබෙනවා කියලා සච්චකට අනුශාසනා කරනවා. සච්චකව සතුටු කරනවා. ওই විදිහට තමයි චූල සච්චක සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එහෙනම් පින්වත්නි, කාලානුරූපව අපි කෙටියෙන් කතා කළේ මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඊටාම දීර්ඝ නොවුනත්, දීඝනිකායේ සූත්‍ර දේශනා තරම් දීර්ඝ නොවුනත් පැයක් ඇතුළත සම්පූර්ණයෙන් කතා කරන්න පුළුවන් දේශනා නෙමෙයි. මධ්‍යම ප්‍රමාණයේ දේශනා ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. අපි ඉතින් කාලානුරූපව සච්චක චූල සච්චක සූත්‍ර දේශනාව සාකච්ඡා කළා. විශේෂයෙන් මේ පින්වතුන්ට තවදුරටත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න පුළුවන්, හොයා බැලීමක් කරන්න පුළුවන්. මේ සච්චක සහ බුදුරජාණන් වහන්සේ අතර ගිය සංවාදය තුලින් ඉස්මතු වන ධර්මයේ තියෙන විනිවිදභාවය, ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය ගැන තවදුරටත් විමසා බලන්න ආරාධනා කරනවා. අදට නියමිත දේශනාව අවසන් කරනවා. අපි හැමදෙනාම හොඳට හිතට ගමු. බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙක්ට වාද විවාද කරලා පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසිම කෙනෙක්ට තර්ක විතර්ක කරලා ඔය ධර්මය ඔහොම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඇයි හැකියාවක් නැත්තේ? බුදුරජාණන් වහන්සේ 아무තු දෙයක් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකේ පවතින යථාර්ථයයි. ලෝකේ සිද්ධ වෙන ඇත්ත වැඩපිළිවෙල තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා කිසිම කෙනෙක්ට ඒක තර්ක විතර්ක කරලා විඳින්න බෑ. බලන්න පින්වත්නි, ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු දෙයක් නෙමෙයි ධර්මය. ලෝකේ පවතින යථාර්ථය උන්වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරලා අපට විස්තරාත්මකව දේශනා කළා. ඒ නිසාම මේ ධර්මය ඊටාම විනිවිද භාවයෙන් යුක්තයි. ඊටාම ප්‍රායෝගිකයි. කිසිම කෙනෙක්ට තර්ක විතර්ක කරලා බින්දින්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ පුරුෂයන් দমনය කිරීමේ ගුණය ඉස්මතු වෙන, ඒ වගේම ධර්මයේ තියෙන විනිවිද භාවය ඔප්පු වෙන, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල අනිත්‍යයි අනාත්මයි කියන බුද්ධ භාෂිතය හමුවන චූල සච්චක සූත්‍ර දේශනාව අපි කෙටියෙන් පැහැදිලි කරගත්තා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව උපදින මේ දේශනාව ශ්‍රවණය කරලා, දේශනා කරලා අපි හැමදෙනාම රැස් කරගත්ත සියලු පුණ්‍ය ශක්තියින් අපි හැමදෙනාටම නිවන් අවබෝධයේ පිණිස උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. ධර්මයේ දේශනා කරපු, ශ්‍රවණය කරපු අපි හැම දිනාටම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් ආනුභාවයෙන් මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුලින් නිවි සැනසීම උදා කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය ශක්තිය හේතුපකාරී වේවා, පිහිට පිනිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.